මෙහිදී සිදුවනුයේ එකිනෙකට සම්බන්ධ කරන ලද ජාල අතර එකිනෙකට සම්බන්ධ කරන ලද ජාල අතර දත්ත බහලුම් ලෙස තදබදය අඩුම සහ ඉතාම කෙටිම මාර්ගය ඔස්සේ අදාළ ජාලය වෙත හෝ අදාළ ජාලයට අයත් පරිගණකය වෙත එනම් ගමනාන්තය දක්වා ඉතා ඉක්මනින් යොමු කිරීමයි. මෙම ක්‍රමය වර්තමානයේ ලෝකයේ බොහොමයක් රටවල් අතර පරිගණක ජාල සම්බන්ධ කිරීමේදී භාවිතා කෙරේ. එහෙත් ඊළඟ ඡේදයෙන් ලියන්න. එහෙත් අප නිවසේ රවුටරයක් ඉරි කෑල්ලක් දාලා ලියන්න මං හසුරුවක්. එහෙත් අප නිවසේ රවුටරයක් මං හසුරුවක් භාවිතා කිරීමේදී සිදුවනුයේ එහි අන්තර්ගතව පවතින නැට් නම් තාක්ෂණයක් නැට් නම් තාක්ෂණයක් උපයෝගී කොටගෙන වරහන් ඇතුලේ දාන්න network address translator network address translator NETWORK
space ADDRESS address TRANSLATOR translator network address translator. නම් තාක්ෂණයක් උපයෝගී කොටගෙන අන්තර්ජාල සේවාදායකයාගෙන් ලැබෙන අන්තර්ජාල සේවාදායකයාගෙන් ලැබෙන ප්‍රතිසම තරංග මොඩමය ආධාරයෙන් අංකිත තරංග බවට පත්කොට එම තරංග ඔස්සේ ලැබෙන දත්ත නිවසේ පිහිටි පරිගණක උපකරණ සඳහා බෙදා හැරීමයි. නිවසේ පිහිටි පරිගණක උපකරණ සඳහා බෙදා හැරීමයි. ඊළඟ ඡේදයෙන් ලියන්න. එනම් එහිදී සිදුවනුයේ ප්‍රතිසම සංඥා උපයෝගී කොටගෙන පොදු IP ලිපිනයක් හරහා අන්තර්ජාල සේවාදායකයාගෙන් ලැබෙන දත්ත මොඩමය ආධාරයෙන් අංකිත සංඥා බවට පත්කොට අංකිත සංඥා බවට පත්කොට එම දත්ත රවුටරය ආධාරයෙන්
රවුටරය ආධාරයෙන් නිවසේ පවතින පරිගණක උපකරණ වලට අදාළ පෞද්ගලික IP ලිපින සඳහා පරිවර්තනය කොට බෙදා හැරීමත් එම පරිගණක උපකරණ වලින් දත්ත පෞද්ගලික IP ලිපින හරහා අංකිත සංඥා මාර්ගයෙන් පිටවීමේදී සේවා දායකයා දෙසට පිටවීමේදී මොඩමය ආධාරයෙන් ප්‍රතිසම සංඥා බවට පත්කොට රවුටරය ආධාරයෙන් පොදු IP ලිපිනයන්ටද පරිවර්තනය කොට රවුටරය ආධාරයෙන් පොදු IP ලිපිනයන්ටද පරිවර්තනය කොට පොදු IP ලිපිනයටද පරිවර්තනය කොට අන්තර්ජාල සේවා දායකයා වෙත නැවත ලබා දීමේ කාර්යයි. සේවා දායකයා වෙත නැවත ලබා දීමේ කාර්යයි.
මොඩමයක් හා නිවසක අන්තර්ජාල භාවිතයේදී නිවසක අන්තර්ජාල භාවිතයේදී නිවසක අන්තර්ජාල භාවිතයේදී ඉහත සඳහන් කරන ලද තත්ත හුවමාරුව නොකඩවා දිගින් දිගටම ක්‍රියාත්මක වේ. නිවසක අන්තර්ජාල භාවිතා කිරීමේදී ඉහත සඳහන් කරන ලද දත්ත හුවමාරුව දිගින් දිගටම නොකඩවා පවතී. අලුච්ඡේදයෙන් ලියන මෙහිදී නිවසේ පවතින පරිගණක උපකරණ මෙහිදී නිවසේ පවතින පරිගණක උපකරණ මෙහිදී නිවසේ පවතින පරිගණක උපකරණ සියල්ල රවුටරයකට සම්බන්ධ වූ පසු මෙහිදී නිවසේ පවතින පරිගණක උපකරණ සියල්ල රවුටරයකට සම්බන්ධ වූ පසු ස්ථානීය ප්‍රදේශ ජාලයක් ලෙස දැක්විය හැකිය. ස්ථානීය ප්‍රදේශ ජාලයක් ලෙස දැක්විය හැකිය. මට විනාඩියක් දෙන්න දරුවනේ විනාඩියක් දෙන්න. සොරි මං ඔයගලන්ගේ විනාඩියක වගේ කාලයක් ගත්තා. ඊළඟ මාතෘකාව ලියා ගමු. වර්තමානයේ පවතින වයර්ලස් රවුටර් යනු මොනවාද? ඊළඟ මාතෘකාව වර්තමානයේ පවතින වයර්ලස් රවුටර් යනු මොනවාද? ලියාගමු. අප නිවෙස්වල අන්තර්ජාල භාවිතයේදී අප නිවෙස්වල
අන්තර්ජාල භාවිතයේදී බොහෝ විට අප නිවෙස්වල අන්තර්ජාල භාවිතයේදී බොහෝ විට වර්තමානයේ දක්නට ලැබෙනුයේ වයර්ලස් රවුටර් යන උපාංගයයි. වයර්ලස් රවුටර් යන උපාංගයයි. වයර්ලස් රවුටර් යන උපාංගයයි. එහෙත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ. එහෙත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ. එහෙත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ. එය පහත සඳහන් අංග අන්තර්ගතව නිර්මාණය කොට ඇත. එය පහත සඳහන් අංග අන්තර්ගත කොට අන්තර්ගතව නිර්මාණය කොට ඇත. එය පහත සඳහන් අංග අන්තර්ගතව නිර්මාණය කොට ඇත. එකයට එක ලියන්න. අංක 1 මොඩමය. අංක 1 මොඩමය. මොඩම් කියලත් ලියන්න. අංක 2 මංහසුරුව රවුටරය. රවුටර්. අංක 3 ප්‍රවේශ ස්ථාන. අංක 3 ප්‍රවේශ ස්ථාන access points. right. අලුත් ඡේදකින් මෙන්න මේ විදිහට ලියා ගන්න. මොඩමයෙන් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරමින්ද මොඩමයෙන් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරමින්ද අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පත් කරමින්ද අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පත් කරමින්ද අන්තර්ජාල සේවාව හා සම්බන්ධ වන අතර එන්න ඊළඟ ඡේදෙට ඊළඟ අලුත් ඡේදෙට රූලක් ඇරලා අලුත් ඡේදෙට රවුටරය මගින් ආයෙත් කියන්න පුළුවන්ද කලින් කොටස? පුළුවන්. අර මොඩම් 1 2 3 දාලා මොඩම් රවුටර් ඇක්සස් පොයින්ට් කියලා ලියාගත්ත නේද? ඔව් සර්. ලියාගත්තා. right. එහෙමනම් අලුත් ඡේදකින් පටන් ගන්න. මොඩමයෙන් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරමින්ද මොඩමයෙන් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරමින්ද අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පත් කරමින්ද මොඩමයෙන් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරමින්ද අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පත් කරමින්ද අන්තර්ජාල සේවාව හා සම්බන්ධ වන අතර
අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පත් කරමින්ද අන්තර්ජාල සේවාව හා සම්බන්ධ වන අතර අන්තර්ජාල සේවාව හා සම්බන්ධ වන අතර රූලක් ඇරලා අලුත් ඡේදකින් ලියන්න. රූලක් ඇරලා අලුත් ඡේදකින් රවුටරය මගින් නිවසේ පවතින පරිගණක උපාංග රවුටරය මගින් නිවසේ පවතින පරිගණක උපාංග සහ අන්තර්ජාල සේවා දායකයා අතර IP ලිපින පරිවර්තනය කොට ගනිමින් IP ලිපින පරිවර්තනය කොට ගනිමින් දත්ත හුවමාරුව සිදුවේ. ඊළඟට රූලක් ඇරලා අලුත් ඡේදකින් පටන් ගන්න. රූලක් ඇරලා අලුත් ඡේදකින් ප්‍රවේශ ස්ථාන එනම් access point මගින් පරිගණක කිහිපයක් රැහැන් රහිතව එකිනෙකට සම්බන්ධ කරගනී. රවුටරය බෙදාහරින දත්ත සමග මෙම ප්‍රවේශ ස්ථාන එනම් access point මගින්ද සම්බන්ධ විය හැක. ඊළඟට ලියන්න මොඩමයක් හා රවුටරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මොඩමයක් හා රවුටරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
Excuse me, sir. ආ Sir, ඔව් පුතේ sir මට මේ sir අර wireless router යන මොනවද දැනගෙන ලියාගන්න බැරි නම් අස කොච්චර ඉඩ අරින්න ඕනද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කොතනින්දන්ද පුතේ වර්තමානයේ පවතින wireless router යන මොනවද මාතෘකා විතරයි ලියාගත්තේ sir. ආ හරියට හුරු නැති නිසා ලියාගන්න බැරි ඒ ටික කොච්චර ඉඩ අරින්න ඕනද දැනගෙන. ඔයා මොකද්ද CR පොතක්ද පාවිච්චි කරන්නේ ඔව් sir. ඔයාට ඒ ටිකට තියන්න වෙයි පිටුවක් විතර මම ඔයා ලියන විදියට පිටුවක් විතර තියන්න වෙයි පිටු වාගයයි සර් ගියේ. පිටු භාගෙද ගියේ කමන්නේ එහෙනම් පිටු භාගෙ තියන්න Thank you. හරි මොඩමයක් හා රවුටරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තරු ලකුණු දාලා ලියන්න පළවෙනි කරුණ ලියන්න නිවසෙහි එක් පරිගණකයක් පමණක් පවතින්නේ නම් නිවසෙහි එක් පරිගණකයක් පමණක් පවතින්නේ නම් මොඩමයක් පමණක් ආධාරයෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගත හැක. නිවසෙහි එක් පරිගණකයක් පමණක් පවතින්නේ නම් මොඩමයක් පමණක් ආධාරයෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබාගත හැක. දෙවෙනි කරුණ ලකුණ එහෙත් නිවසෙහි පරිගණක උපාංග කිහිපයක් පවතී නම් එහෙත් නිවසෙහි පරිගණක උපාංග කිහිපයක් පවතී නම් රවුටරයක් අත්‍යවශ්‍ය වේ. මන්දයත් මොඩමේ පොදු IP ලිපිනයන් පෞද්ගලික IP ලිපිනයන්ට පරිවර්තනය කරන එනම් NAT තාක්ෂණය නොමැතිවීමයි වරහන් ඇතුළේ ලියන්න NAT තාක්ෂණය නොමැතිවීමයි වරහන් ඇතුළේ ලියන්න network address translator මට විනාඩියක් දෙන්න
ඔව් අපි ඊළඟට කතා කරන්න යනවා තවත් බොහොම රසවත් මාතෘකාවක් ගැන. මොකක් කියලා හිතනවද ඒක? මොන වගේ දෙයක් කියලා හිතන්න පුළුවන්? මොකද්ද මාතෘකාව? ඔව් ගිනි පවුර ෆයර්වෝල්. රයිට්. අපි මේ සාමාන්‍යයෙන් මෙහෙම ගත්තොත් ඔය ඉස්සර මිනිස්සු ඉස්සර යුද්ධ කටයුතු වලදී එහෙම ගිනි ගොඩවල් ගහනවනේ. යුද්ධ කටයුතු වලදී එහෙම ඒ කියන්නේ සමහර විවිධ ප්‍රදේශ මෙහෙම වට කරලා ගහනවා ඔය එක එක කටු පඳුරු ඉපල් එහෙම දාලා මේ ගිනි විනාඩියක් දෙන්න. හෙලෝ. ඔව් පුතේ. අහේම ඔයා කේබල් එක මාරු කරලා බැලුවේ නැද්ද? නෑ ඔයාට මං කිව්වනේ කේබල් එකත් මාරු කරලා බලන්න කියලා. අපරාධ. ඔව් තව එකක් වැඩිපුර අරන් තියාගන්න. ඔව් software එක repair කරගත්තත් හොඳයි පුතේ.
මේ අපේ මගේ පන්තියක දරුවෙක් මට ඉතින් ඒක ඒ ළමයා කඩේකට අරන් ගිහිල්ලා කම්පියුටර් එකක් මේ ඊයේ ක්ලාස් රෑ ක්ලාස් එකේ දරුවෙක් ඉතින් ඒක මට මේ කෝල් එක නම් තියන්න බෑ ඒ දරුවා කඩේ ඉඳන් කතා කරේ සෝරි ඔයගොල්ලන්ගේ කාලේ පොඩ්ඩක් මං ගත්තා අපි මේ ඉස්සර මිනිස්සු ඔය විවිධ දේවල් වලින් ආරක්ෂා වෙන්න අහලා තියෙනවද මේ කියන්නේ තමන් ඒක ගමේ එන ඉස්සරහා එන ටික සම්පූර්ණ වහලා එක එක කටු විපල් එහෙම දාලා ලොකු ගිනි ගොඩවල් ගන්නවා ඒ කියන්නේ කාටවත් එන්න බැරි වෙන්නේ ඒ මේව අහලා තියෙනවද ඔව් සර් අහලා තියෙනවා දැන් මේ කම්පියුටර් වලත් මේ පරිගණක තාක්ෂණෙත් අන්න එහෙම ගින්දර ගහන මිනිස්සු එහෙම දේවල් කරනවා ගෑන් ළමයි හොඳට අහගන්න ඉතින් මේ දැන් අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් එහෙම කරාට පස්සේ එන අතුරු ආන්තරාවලින් බේරෙන්න කියලා නෙට්වර්ක් එක ඉස්සරහා ගිනි ගොඩක් ගහනවා දැකලා තියෙනවද ඔයගොල්ලෝ එහෙම දැකලා නැහැ එහෙම දැකලා නැහැ නේ ගෑන් ළමයි දැකලා තියෙනවද නෙට්වර්ක් තියෙන තැන්වල දැන් ඉස්සරහා ගිනි ගොඩක් ගහලා තියෙනවා නෑ එහෙම නැහැ දැකලා නැද්ද අයියෝ දෙන්නේ අය බොරු සර් කියන්නේ දිලුම් අයියෝ මේ පොඩ්ඩක් ඉන්නකෝ ඈ රයිට් අපි එහෙම ගිනි ගොඩක් ගහනවා එන කරදර ටික නවත්ත ගන්න ආමිරානි ගිනි ගොඩක් තමයි ගහන්නේ මේ ගෙනල්ලා භූමි තෙල් දාලා ලොකු දර ටිකක් දාලා මෙහෙම ලොකුවට ගහනවා ගිනි ගොඩක් එතකොට කරදර බාධක එන්නේ නැහැ හරිද රයිට් ඔන්න ඔය ගිනි ගොඩ ඒක ව්‍යංගාර්ථයක් ව්‍යංගාර්ථයක්ද අපි බලමුකෝ ව්‍යංගාර්ථයක්ද මොකක්ද කියලා රයිට් දැන් අපි බලන්න යන්නේ මොකද්ද මේ ගහන ගිනි ගොඩ කියලා රයිට් ඔව් ඔන්න දැන් අපේ තියෙනවා ඕගොල්ලන්ගේ අපි හිතමු කවුද අපේ මේ අධ්‍යයන කටයුතු වලින් පස්සේ අපි හිතමු කවුද අපේ තිලුම් දැම්මා කියලා පොඩි ඔෆිස් එකක් පරිගණක කටයුතු හා සම්බන්ධ මොකක් හරි පොඩි කාර්යාලයක් දිලුම් දැම්මා කියලා හරිද මම ප්‍රාර්ථනා කරනවා එහෙම දේවල් වෙන්න කියලා අපේ දරුවෝන්ගේ ඉතින් අපිටත් සතුටුයි ඔන්න දැන් මේ දිලුම් දාපු කාර්යාලේ මේ තියෙන්නේ එයාගේ පරිගණක ටික රයිට් ඔමෝම කනෙක්ට් වෙලා තියෙනවා කම්පියුටර්ස් හරිද එතකොට දිලුම් අරගෙන තියෙනවා දිලුම් අරගෙන තියෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරන් තියෙනවා මේ ජාලයට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දිලුම් අරන් තියෙනවා අපි මෙතනින් වෙන් කරමු දිලුම්ගේ ඔෆිස් එක පොඩ්ඩක් ඊට කලින් මේ අකුරු ටික පොඩි කරලා මෙන්න දැන් දිලුම්ගේ ඔෆිස් එක මම මේ නිල් පාටින් වෙන් කරා මේ පැත්තේ තමයි ඔෆිස් එක මේ පැත්තේ ඔෆිස් එක තියෙනවා මේ අන්තර්ජාලයේ සම්බන්ධතාවයේ දිලුම් අරන් තියෙනවා අරන් තියෙන්නේ
මෙතන තියෙනවා මොඩම් එකක් සහ රවුටර් එකක් දෙකම එකට තියෙන්නේ මොඩම් එකක් සහ රවුටර් එකක් පාවිච්චි කළා දෙකම එකට දැන් පාවිච්චි වෙන රවුටර් එක ඒකේ මොඩම් එක සහ රවුටර් එක දෙකම තියෙනවා ඒ රවුටර් එක පාවිච්චි කරලා අන්තර්ජාල සම්බන්ධතාව අරන් තියෙනවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් මේ තියෙන්නේ මෙයාට තියෙනවා පබ්ලික් IP එකක් මේගොල්ලෝ ඔක්කොටම තියෙන්නේ private IPs දැන් දිලුම් මෙහෙම වැඩ කරගෙන යනකොට දිලුම්ගේ ඔෆිස් එකේ නිතරම ඉන්ටර්නෙට් ඇක්සස් කරනවා මිනිස්සු දිලුම්ගේ ඔෆිස් එකේ ළමයි දිගටම ඉන්ටර්නෙට් ඇක්සස් කරනවා වැඩ කරන අතරේ Facebook යනවලු එතකොට WhatsApp වැඩ යූස් කරනවලු තේරුණාද ඔය කතා ඔක්කොම ගන්නවලු නෙට්වර්ක් එකත් හොඳටම ස්ලෝ වෙනවා මේ කතාවත් එක්ක දැන් මේක හරි වදයක් වුණා දිලුම්ට එක අය එක ඩිපාර්ට්මන්ට් වලට තියෙන ඩේටා ගන්නවා ඔය වගේ කතන්දර ගොඩක් වෙනවා දිලුම්ගේ ඔෆිස් එකේ දැන් දිලුම්ට හරි වදයක් වෙලා තියෙන්නේ මේකට දැන් දිලුම් කල්පනා කරලා දිලුම් තීරණය කරනවා මොකද්ද අර මං කිව්වා වගේ මේ මොකද්ද සකුණි ගිනි ගොඩක් ගහන්න දාදන්නේ ඔව් දිලුම් හදනවා ගිනි ගොඩක් ගන්න අර මං කිව්වා වගේ ඔව් අපි ගිනි ගොඩක් නෙවෙයි මේකට කියනවා ෆයර්වෝල් ගිනි පවුරක් දිලුම් තීරණය කරනවා මේ ගිනි පවුරක් බඳින්න සියලු දෝෂ නිවාරණය වෙන්න කියලා දිලුම් තීරණය කරනවා මොකද්ද ගිනි පවුරක් ඒ වුණාට අපි ඒක සුදු පාටින් දාමු ගිනි වුණාට ගිනි පවුරක් බඳින්න ඔන්න ගිනි පවුරක් බැන්දා කොහොමද බඳින්නේ ගඩොල් ගෙනල්ලාද බඳින්නේ දිලුම් නෑ මේ ගිනි පවුර කියන එක ෆයර්වෝල් කියන එක අපිට මෘදුකාංග විදියටත් දෘඩාංග විදියටත් දකින්න පුළුවන් ඒ නිසා මම මේ උපකරණ යටතේ මේක මම මේ දැක්වේ මේක දෘඩාංග විදියටත් මෘදුකාංග විදියටත් දෙකක් කියන්නේ ක්‍රම දෙකෙන්ම මේ ෆයර්වෝල් එක පවතිනවා හරිද එතකොට මෙන්න මේ ෆයර්වෝල් එක දාගත්තට පස්සේ දිලුම්ට පුළුවන් විවිධ මේ ෆයර්වෝල් එක ඇතුලේ තියෙන විවිධ නීති රීති ක්‍රම අනුගමනය කරලා මෙයාගේ මේ ඔෆිස් එකේ ඉන්න කට්ටිය නිසා ඇති වෙලා තියෙන නෙට්වර්ක් ට්‍රැෆික් එක අඩු කරගන්න. එහෙම නැත්නම් මේ දත්ත තදබදය ඩේටා ට්‍රැෆික් එක අඩු කරගන්න. අනවශ්‍ය ඩේටා ගෙන්නන්නේ නැහැ. අනවශ්‍ය ඩේටා ගේන එක නවත්තනවා. මේ හැමෝම අනවශ්‍ය ඩේටා හැමෝම හැම දත්තයක්ම පාවිච්චි කරන එක නවත්තනවා. එක එක්කෙනාට සීමා කරනවා. මෙන්න මේ කම්පියුටර්ස් දෙකට මම දෙනවා Facebook access කරන්න. අනිත් අයට දෙන්නේ නැහැ. දිලුම් Facebook access කරන්න දාගන්නේ දිලුම්ට විතරයි. දිලුම්ගේ කම්පියුටරේ විතරයි. මේ ඉන්නේ දිලුම් මෙතන. හරිද? ඒ පෝට් එක දිලුම් එයාට විතරයි අරලා තියන්නේ. අන්න දිලුම්ට විතරක් ඕක access තියාගන්නවා අනිත් කාටවත් දෙන්නේ නැහැ. හොඳයි නේද දිලුම් එහෙම? හොඳයි කාටවත් ඔෆිස් එකේ Facebook access නැහැ, WhatsApp නැහැ, Viber නැහැ. ඇයි මේ network එක slow වෙනවා? ඇයි දිගටම මේ වැඩ ඔෆිස් එකේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ තියෙන අනිත් දෙපාර්තමේන්තු accounts එකට අනිත් අයට කාටවත් network එකට යන්න බෑ. යෑම සීමා කරනවා. ওই විදිහට දිලුම් විවිධ ආරක්ෂක විධි ක්‍රම අනුගමනය කරනවා මේ ගිනි පවුර හරහා.
කොහොමද මේ ගිනි පවුර හරහා මේ ආරක්ෂක විධික්‍රම අනුගමනය කරන්නේ? ඒකට තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. මේ ගිනි පවුර ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන නීති ක්‍රම 3ක් මත. මේ ගිනි පවුර ක්‍රියාත්මක වන ප්‍රධාන මේ නීති රෙගුලාසි 3ක් තියෙනවා. අනේ නීති රෙගුලාසි 3ට යටත්ව තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. මොකක්ද මේ නීති රෙගුලාසි 3? එකක් තමයි පිළිගන්න, accept කරන. එකක් තමයි මේ එන දත්ත බහලුම් data traffic එක දත්ත තදබදය මෙයා පිළිගන්න, accept කරන. එන්න ඇතුළට කියලා. අනිත් එක තමයි මේවා රිජෙක්ට් කරන. එන්න එපා. එන්න දෙන්නේ නැහැ මං ඔයාට. ඊළඟට තව එකක් තියෙනවා. මේ එන දත්ත බහලුම් වල එන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. පල්ලෙහාට ඩ්‍රොප් කරනවා. ඩ්‍රොප් කර ගන්න. එන ප්‍රමාණය අඩු කර ටික ඇතුළට ගන්න. එහෙම වෙනකොට අර ඇතුලේ තියෙන ට්‍රැෆික් එක දත්ත මේ තදබදය අඩු වෙනවා. ඇයි? මෙයා මේ ගිනි පවුර පාවිච්චි කළා ගිනි පවුර තියෙන නීති රෙගුලාසි පාවිච්චි කළා මොකද්ද කරන්නේ? මේක දැන් පාලනය කරනවා. නෙට්වර්ක් එක කන්ට්‍රෝල් කරනවා. මෙයාට හිතනවා නම් මෙන්න මේ සයිට්ස් ටික මේ වෙබ්සයිට් වලට මම ඇක්සස් කරන්න දෙන්නේ නැහැ මේගොල්ලන්ට. ඔව්. මොකද්ද කරන්නේ? ගිනි පවුර හරහා කෙලින්ම ඒවා ප්‍රතික්ෂේප කරලා දානවා. ඔන්න ඔය වගේ කටයුත්තකට තමයි මේ ගිනි පවුර පාවිච්චි කරන්නේ. සමහර අය හිතනවා මේ ගිනි පවුරක් තියෙනකොට අපිට වෛරස් ගාඩ් ඕනේ නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. අපිට එන වෛරස් නවත්තන්න බෑ මෙතනින්. එන වෛරස් හැම එකක්ම නවත්තන්න බෑ මෙතනින්. මෙතනින් කරන්නේ මේ ගිනි පවුරෙන් කරන්නේ මේ ජාලයේ දත්ත මේ data traffic එක, ඒ කියන්නේ දත්ත තදබදය පාලනය කරන්න විදියට මේක හසුරුවා ගැනීමක් තමයි මේ ගිනි පවුරෙන් කරන්නේ ප්‍රධානම. එහෙම කරනකොට යම් ආකාරයෙන් එන වෛරසුත් නවතින්න පුළුවන්. නමුත් කෙනෙක් හිතනවා නම් ගිනි පවුර දාපුවට පස්සේ මේ ෆයර්වෝල් එක දැම්මට පස්සේ අපිට වෛරස් ගාඩ් ඕනේ නැහැ කියලා ඒක බොරුවක්. අනිවාර්යෙන් වෛරස් ගාඩ් එකක් තිබිය යුතුමයි. මේ දිලුම් හයි කරන ගිනි පවුර එක්කෝ හાર્ඩ්වෙයාර් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් වෙන්නත් පුළුවන්. අපි බලමු මොකද්ද මේ අර ප්‍රධාන නීති තුන කියලා මෙයාගේ. මේ ගිනි පවුරේ නීති තුන මොකද්ද කියලා බලමු. මම එකක් කිව්වා accept. accept. අනිත් එක reject. අනිත් දේ තමයි drop. මොකද්ද මේ accept කියලා කියන්නේ? තියෙන තදබද එන data traffic එක එන data ප්‍රමාණය මොන හරි data එනවනම් යම්කිසි වෙබ්සයිට් එකකින් කියන්නේ තමන්ගේ කාර්යාලයේ පැත්තට ඇතුළට. ඒ කියන්නේ private network එකකට. private network එකට. යම්කිසි වෙබ් අඩවියකින් data එනවනම් ඒ කියන්නේ data එනවා කියන්නේ ඔෆිස් එකේ ඉන්න අය ඒ වෙබ් අඩවිය accept කරනවා. ඒ වෙබ් අඩවිය access කරනවා. අන්න ඒ එන data එන්න කියලා එයාගේ data traffic එක ඒ විදිහටම මෙහෙට එන්න කියලා අනුමත කරනවා. accept කරලා තියෙනවා. අපි හිතමු නිතරම යන්න ඕන වෙනවා මේගොල්ලන්ට මොකක්ද වෙබ්සයිට් එකක් මොන වගේ වෙබ්සයිට් එකක්ද අපි කියන්නේ නිතරම යන්න ඕන වෙනවා කිව්වොත් අපි හිතමු LGN කියන වෙබ්සයිට් එකට ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක් කියන වෙබ්සයිට් එකට මේගොල්ලන්ට නිතරම යන්න ඕන. එහෙනම් මොකද්ද කරන්නේ? මේ ගිනි පවුර හරහා පුළුවන් අර
වෙබ්සයිට් එකෙන් එන data accept කරන්න. accept කරන්න. අනුමත කරන්න. මොකක්ද එතකොට මේ රිජෙක්ට් කරනවා කියලා කියන්නේ? මේ data traffic එක රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපිට දිගින් දිගටම යම්කිසි වෙබ්සයිට් එකකින් දිගින් දිගටම අපිට එනවා අනවශ්‍ය මැසේජස් එනවා, ඊමේල්ස් එනවා අනවශ්‍ය. එතකොට අනවශ්‍ය ඊමේල්ස් එනවා. සමහරලාට බැලුවම වෛරස් ගාඩ් එක චෙක් කරලා බැලුවම මේ කියන වෙබ්සයිට් එකෙන් සමහරලාට ඇක්සස් වෙමින්දි වෛරස් උත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මොකද්ද කරන්නේ? මේ රිජෙක්ට් කියන නීතිය පාවිච්චි කරලා අර වෙබ් පිටුවෙන් දත්ත එන එක අපේ ආයතනයට අපි වළක්වනවා. ඒ වුණාට එතෙන්ට පිළිතුරක් යවනවා. පිළිතුර යවනවා ආපහු මේ ජාලයට සම්බන්ධ නොවන ආකාරයට. ආපු දත්තවලට පිළිතුර යවනවා. හැබැයි ඒ පිළිතුර යවන්නේ එයාට ඒ වෙබ්සයිට් එකෙන් ආපහු අපිට පිළිතුරක් දෙන්න බැරි විදියට. එයා ආපහු try කරනවා නම් අපේ පැත්තට access කරන්න, එයාට message එක යනවා මේ පැත්තට යන්න බෑ. block. තව එකක් තියෙනවා මේ drop කියලා. මොකද්ද මේ drop කියලා කියන්නේ? මුකුත්ම අර පිළිතුරු යැවීමක් කිසිම දෙයක් නැහැ. ක්‍රමයෙන් මේක block කරලා දාන්න. විනාඩියක් දෙන්න දරුවනේ මට. හෙලෝ. ඔව් iPhone. ඕනෑ මට තව පැයකින් විතර ගන්න මම හදිසි වැඩකේ. right. dialog. ඒගොල්ලෝ data package හඳුන්වලා දෙන්න හදනවා අපිට ඉතින් වැඩක් නැහැ. පැහැදිලිද මේ ගිනිපවුරේ මූලික ක්‍රියාකාරීත්වය? ගිනිපවුරක් කොහොමද ක්‍රියා කරන්න කියන එක? පැහැදිලි සර්. ඒ වුණාට මේ කියන්නේ ප්‍රශ්නයකට තියෙන්නේ ඒක කොහොමද කියන්නේ වෙන්නේ කියන එක කියන්නේ. ඔව් අන්න හරි. කොහොමද මේක වෙන්නේ? මේකේ තියෙනවා මේ කටයුතු සිද්ධ කරන්න නීති රීති අඩංගු කරන්න වගුවක් ටේබල් එක. මේ ෆයර්වෝල් එක යූස් කරන කෙනාට පුළුවන් ඔය ටේබල් එකේ ඔය අදාළ නීති රීති ටික අන්තර්ගත කරන්න. එතකොට මේ ෆයර්වෝල් එක බලනවා මේ නීති රීති නිතරම. එයා බලමින් තමයි ඉන්නේ. මොන හරි වෙබ්සයිට් එකක් පණිවිඩයක් එනකොට ඔයාගේ නෙට්වර්ක් එකට මෙයා බලන මේ නීති රීති ටික ටක් ගාලා බලනවා. මිලි සෙකන්ඩ්ස් ගානකදී බලනවා. බැලුවා මෙයා ගැන එහෙම දෙයක් කියලා නැහැ. හරි මෙයා එන්නේ ඇතුළට. තව එකකින් එනවා. බලනවා. මෙතන කියලා තියෙනවා මෙයාව ඇතුළට ගන්න එපා කියලා. ගන්නම එපා මුකුත්. උත්තර යවන්නත් එපා. ගත්තේ නැහැ. තව එක්කෙනෙක් එනවා. බලනවා. මෙයා ගන්න එපා එක අයි යවන්න රිප්ලයි එකක් මේ පැත්තට එන්න බෑ කියලා. ඒ විදිහට රිප්ලයි එකක් යවන්න. ඔය එලියත් එක්ක කටයුතු කරන විදිය. දැන් අර ටේබල් එකේ තව ලියලා තියෙන මෙහෙම. මේ ඇතුලේ කට්ටිය ගැනත් ලියලා තියෙනවා. ඇතුලේ accounts department එකට බෑ access කරලා අපි හිතමු accounts නෙමෙයි HR department එකක් තියෙනවා. HR department එකට ඔයගලන්ගේ වෙනම තියෙන ඔය එක codes දාපු servers. codes දාපු server එක. HR department එකට බෑ මේ code දාපු server එක තියෙන පැත්තටවත් යන්න. ඒ network එක පැත්තටවත් යන්න බෑ. කිසිම කෙනෙකුට.
රවුටර් එකේ මේ ෆයර්වෝල් එකේ අපි ඒකට ලියනවා අර ටේබල් එකට අදාළ රීතියක් ලියනවා. ඒ ලිව්වට පස්සේ කොයිම වෙලාවකවත් අර මේ නෙට්වර්ක් එක හරහා යන්න බෑ අර අදාළ කියන කෝඩ්ස් තියෙන සර්වර් එකට. ඊට පස්සේ දිලුම් ගාව ඉන්න නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. හැබැයි දිලුම් ඒ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ගේ කම්පියුටර් එකට එයාට කියනවා ඇඩ්මිනිස්ට්‍රේටර්ට කියනවා රයිට් හොඳයි ඔයාට මේ කෝඩ්ස් වලට ඇක්සස් දෙන්න ඔයාට අනිත් හැම ඩිපාර්ට්මන්ට් එකකටමත් ඇක්සස් දෙන්න කියලා. මේ ෆයර්වෝල් එකෙන් ඒක හදනවා ඒ විදියට. මේ කතාව ලියන්නේ මේ කම්පියුටර්ස් වල පෝට්ස් වලට. මේ ෆයර්වෝල් එකෙන් මේ යන්න එපා නවතින්න කියන කතාව ලියන්නේ පෝට්ස් වලට IP ඇඩ්‍රස් වලට. හැබැයි ෆයර්වෝල් එකෙන් ෆයර්වෝල් එක ෆයර්වෝල් software එකෙන් software එක මේ අපි නීති රීති ලියන විදිය වෙනස් වෙනවා. ඒක අපි ෆයර්වෝල් එකක් අරගෙනම තමයි මම ෆයර්වෝල් එකකින් වෙන කාර්යභාරය තමයි පැහැදිලි කරේ. ඒකට අපි ෆයර්වෝල් එකක් අරගෙනම තමයි අපි යූස් කරලා බලන්න වෙන්නේ. දැන් අපි සයිබරෝම් වගේ ගණන් අඩු ෆයර්වෝල් එකක් ගන්න ගියත් අපිට ඒකට ලොකු ගාණක් වැය වෙනවා. ඒක නිසා මම බලන්නම් උත්සාහ කළා වෙන ෆයර්වෝල් එකකට ඔයාලව පොඩි වෙලාවකට ලොග් කරලා විනාඩි 5කට 10කට හරි පොඩි අවස්ථාවක් දෙන්න මේකේ කොහොමද මේ සෙටින්ග්ස් හදන්නේ කොහොමද මේවා බ්ලොක් කරන්න කියන එක පෙන්වන්න. හැබැයි මට ඒක ඔයගලන්ට හරියටම නිශ්චිත දවසක් කියන්න බෑ. මම ඒක යම් කිසි ආයතනයක් එක්ක කතා කරලා පොඩි අවසරයක් අරගෙන ඔයාලා වෙනුවෙන් කරන වැඩක්. ඒක එහෙම ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. නමුත් මම බලන්නම් උත්සාහයක් අරගෙන ඔයාලා වෙනුවෙන් මට ඒ දේ කරන්න පුළුවන්ද කියන එක. මොකද ෆයර්වෝල් එකක ක්‍රියාකාරීත්වය හරියටම මෙහෙමයි මෙන්න මේ විදියටයි අපි මේක ලියන්නේ මෙතනටයි කියන එක කියන්න නම් ඒ ෆයර්වෝල් එකට අදාළව ඒක ලියලා ඔයාලට පෙන්වන්න ඕන. එහෙම නැතුව කිව්වට ඔයාලට වැඩක් නැහැ. මොකද ෆයර්වෝල් එකෙන් ෆයර්වෝල් එකට මේ නීති රීති ලියන විදිය දක්වන විදිය වෙනස් වෙනවා. ෆයර්වෝල් එකේදී වෙන්නේ මෙන්න මේ කාර්ය කියන එකයි මම ඔයගලන්ට පැහැදිලි කරේ. සහ මේ නීති රීති ලියද්දී ඒ නීති රීති බලපානවා ගොඩක් වෙලාවට මේ පෝට්ස් වලට. පෝට් එක කියන්නේ නෙට්වර්ක් පෝට් එක හරහා තමයි මේ නීති රීති පාලනය කිරීම සිද්ධ කරන්නේ. පෝට් එක සහ IP ඇඩ්‍රස් එක. ඕනම වෙබ්සයිට් එකක් ගත්තත් ඒ වෙබ්සයිට් එකට තියෙන IP ඇඩ්‍රස් එකක්. ඒ වෙබ්සයිට් එකට තියෙන IP ඇඩ්‍රස් එක පබ්ලික් IP ඇඩ්‍රස් එකක් වෙනවා. මොකද මේ වෙබ්සයිට් එක අපිට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි මුළු ලෝකෙටම සීමා වෙච්ච එකක්. ඒ නිසා එළියෙන් එන ගැටලු වලට විසඳුම් දෙන්නේ පබ්ලික් IP ඇඩ්‍රස් වලට නීති රීති දාලා ඇතුලේ තියෙන යන්ත්‍ර වලට නීති රීති ලබා දෙන්නේ නෙට්වර්ක් පෝට් සමග නීති රීති දාලා නෙට්වර්ක් පෝට් සමග දාලා එහෙම නැත්නම් එතනත් IP එකටත් අපි IP එකත් සම්බන්ධ වෙනවා. මොකද අපි නෙට්වර්ක් පෝට් එකකට නීතියක් රීතියක් දානවා කියන්නේ එතන නෙට්වර්ක් පෝට් එක ගැන කතා කරනවා කියන්නේ ඒ නෙට්වර්ක් පෝට් එකට අදාළ IP ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට පෝට් එක හරහා අපි කතා කරන්නේ අර ඇඩ්‍රස් එකට. ඒ කතා කරපු ටික පැහැදිලිද? පැහැදිලි. ගෑනු දරුවන්ට පැහැදිලි සර්. right. ෆයර්වෝල් එක ගැන ෆයර්වෝල් එක ගැන මෙච්චර කතා කියන්නේ සාමාන්‍යයෙන් සිලබස් එකට උගන්වද්දී ගිනි පවුරෙන් කරන්නේ මේකයි කියන එක තමයි කතා කරන්නේ. මේ රූල්ස් ගැන කතා කරන්නේ. මං හිතන්නේ නැහැ කතා කරයි කියලා. right. ඊළඟට අපි බලමු මේ ගිනි පවුරක් කොහොමද ස්ථාපනය කරන්නේ කියන එක. ගිනි පවුරක් ස්ථාපනය කරන්නේ කොහොමද?
ගිනි පවුරක් ස්ථාපනය වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි ගිනි පවුරක් ස්ථාපනය වෙන්නේ unrestricted untrusted network එකක් අතරයි secured network එකක් untrusted network එකක් සහ secured network එකක් අතර තමයි නිතරම මේ ගිනි පවුරක් අපි එලන්නේ ගිනි පවුරක් ඇති කරන්න ෆයර්වෝල් එකක් දාන්නේ මේ ඇයි untrusted network එකක් කියන්නේ විශ්වාසදායි නැති untrusted මොනවද මේ විශ්වාසදායි නැති networks විශේෂයෙන් පොදු IP ලිපින තියෙන network හැම එකක්ම ගැනෙන්නේ untrusted network හැටියට පොදු IP ලිපින තියෙන හැම network එකක්ම ඒ ලිපින වලට අදාළ හැම පරිගණකයක්ම අයිති වෙන්නේ untrusted network වලට දැන් අපි මෙතන ගත්තොත් මෙතන මෙන්න මේ පැත්තේ තියෙනවා මේ දිලුම්ගේ ඔෆිස් එකෙන් එළියේ තියෙන network එක මේ ඉන්ටර්නෙට් එක ඊට පස්සේ ඊට අමතරව අපිට තව වෙන wide area network වලට දිලුම්ම කනෙක්ට් කරන්න පුළුවන් දිලුම් කැමති නම් එතකොට මෙන්න මේ එළියේ තියෙන ඒවා ඔක්කොම මේවා untrusted networks wide area networks කියන ඒවා ඔක්කොම untrusted local area networks තමයි internally secured networks බාහිර අභ්‍යන්තර ආරක්ෂිත පරිගණක ජාල වලට අයිති වෙන්නේ local area networks. ඒ කියන්නේ private IP තියෙන networks ටික ඔක්කොම අයිති වෙනවා secured internal networks. එතකොට untrusted networks වලට අයිති වෙන්නේ පොදු IP address තියෙන IP ලිපින තියෙන ජාල මේ තින්නේ දැන් මම මෙතන දක්වලා තින්නේ එහෙම එකක් මේ පැත්ත ගත්තොත් අපිට කියන්න පුළුවන් untrusted network එකක් මේ පැත්ත ගත්තොත් secured network එකක්. එතකොට හරිනේ අපි security එකක් තියෙන තැනකට තමයි තවත් ආරක්ෂාව දෙන්න බලන්නේ. untrusted network එකක් කියන්නේ ඇයි මේ එළියේ තියෙන ඒවා. අපි දන්නේ නැහැ ඒවයි මොනවා එනවද කියලා. මොන වගේ virus එනවද කියන එක. මොන වගේ message එනවද කියන එක අපි දන්නේ නැහැ. අපිට network එකක් ඇත්තටම දැන් අපි හිතමු Google එක කියලා Google එකෙනුත් අපිට මොනවා එනවද අපි දන්නේ නැහැ. අපි නොපෙනී අපේ කම්පියුටරේ ඇතුළට මොනවා එනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි. ඒ නිසා තමයි මේ wide area networks ඔක්කොටම කියන්නේ untrusted networks. local area networks හැම එකම secured network. එතකොට මේ firewall එකක් එහෙම නැත්නම් ගිනි පවුරක් නිතරම ස්ථාපනය කරන්නේ මේ untrusted network එකක් සහ secured network එකක් අතර මැදට. තවත් දෙයක් තියෙනවා මේ ගිනි පවුරේ ප්‍රධාන පරම්පරා 4ක් තියෙනවා.
එක දෙකන එක සංවර්ධිත අවස්ථාව අනු සංවර්ධනය වෙන අවස්ථාව අනුව ප්‍රධාන පරම්පරා හතරක් තියෙනවා 1 2 3 4 කියලා. දැනට අපි ඉන්නේ තුන්වෙනි පරම්පරාවේ සහ ඒකෙන් ගිලිහි යන මට්ටමේ. ඒ කියන්නේ හතරවෙනි පරම්පරාවට දැන් එක අඩියක් තියාගෙන අනිත් අරිය තුන්වෙනි පරම්පරාවට තියාගෙන බලාගෙන ඉන්නවා ඉතුරු වෙනස්කම් ටික වෙනකම්. ඕක තමයි අපිට ෆයර්වෝල් එක ගැන කතා කරන්න තිබුණේ. මේකේ තව දේවල් පැහැදිලි කර ගැනීම කරන්න ඔයගොල්ලන්ට අවශ්‍යයිද? පැහැදිලි කර ගැනීම තව මොනවා හරි පැහැදිලි වෙන්න තියනවද? තව පැහැදිලි වෙන්න මොනවා හරි තියනවද ඔයගොල්ලන්ට? දිලුම් එහෙමත් නෑ සර්. රශිනි නෑ සර් පැහැදිලි කියන්න. සඳලි මිහිරානි පැහැදිලි සොනාලි අසුන්ත පැහැදිලි සර්. අද දයන්ගේ හදයක් නැහැ. දයන් කතා කරෙත් නැහැ. ඩයන් සර් ගියා මේ ලෙෆ්ට් වුණා මේ මොකද්ද වැඩක් තියෙයි කියලා. ඔෆිස් එකට යන්න වෙනවා කියලා. රයිට් මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. කමක් නැහැ ඉතින් මම මේ රෙකෝඩ් එක දාන්න රෙකෝඩින් එක දාන්නම්කෝ. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ රෙකෝඩින් එක මතම තියාගෙන ඕම්ම කරන්නත් එපා. මොකද සමහර දේවල් අපිට රෙකෝඩින් එකෙන් පැහැදිලි වෙනවට වඩා අපි මේ විදියට කතා කරද්දී පැහැදිලි වෙන ප්‍රමාණය වැඩි. රෙකෝඩින් එකක් බලනවට වඩා අපි මෙහෙම කතා කරද්දී පැහැදිලි වෙන ප්‍රමාණය වැඩි. මගේ අත්දැකීම අනුව. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තේරෙන්නේ නැති දෙයක් සම්බන්ධව එහෙම කළා විසඳ ගන්න පුළුවන් තැන් තියෙනවා. අපි මෙහෙම ඔන්ලයින් හරි වැඩ කරද්දී. ඒක නිසා නෝට් එකම බලාගෙන නෝට් එක තියෙනවා සර් මේක රෙකෝඩින් දානවා කියන එකම මේව කරගෙන අර ලීව් වෙන්න උත්සාහ කරන්න එපා. උඩරිම ඉන්න බලන්න. බැරිම අවස්ථාවක දැන් අංජිල වගේ අවස්ථාවක අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේ. දැන් විරාන්ට මොනව වුණාද දන්නේ නැහැ. නිතරම try කරන්න මේ ක්ලාස් එකේ පැය දෙක නෙවෙයි ඉතින් ටිකක් ඊට වඩා ඇදෙනවා. ඒ කාලය ඇතුළත ඉන්න. right. ලියාගමු මාතෘකාව ගිනි පවුර. firewall. කලින් එකට මොනවාද රවුට් මම එදත් ඊයේ කලිනුත් කිව්වා මොඩම් එකට ඉඩ තියාගන්න ඇඳ ගන්න රවුට් එකට ඇඳ ගන්න ඉඩ තියාගෙන මාතෘකාව ලියන්න ගිනි පවුර firewall ගිනි පවුර firewall එනම් දෘඩාංග හෝ මෘදුකාංග මත පදනම් වූ දෘඩාංග හෝ මෘදුකාංග මත පදනම් වූ දෘඩාංග හෝ මෘදුකාංග මත පදනම් වූ ජාල ආරක්ෂිත උපකරණයකි. එහිදී අදාළ ජාලය වෙතට සහ ජාලයෙන් පිටතට දත්ත ගමනාගමනය ජාලය වෙතට සහ ජාලයෙන් පිටතට දත්ත ගමනාගමනය කිරීමේදී පවතින තදබදය එහිදී අදාළ ජාලය වෙතට සහ ජාලයෙන් පිටතට දත්ත ගමනාගමනය කිරීමේදී පවතින තදබදය අධීක්ෂණය කොට
තදබදය අධීක්ෂණ කොට නිශ්චිත ගමනාගමනය පිළිගන්නා ප්‍රතික්ෂේප කරන හෝ පහත වැටෙන ආරක්ෂක නීතිමාලාවක් මත පදනම්ව ක්‍රියා කරයි. ඒ මෙසේ අංක 1 2 3 කියලා යටට දාගමු. අංක 1 ලියන්න. අංක 1 පිළිගැනීම වරහන් ඇතුලේ ලියන්න accept. පිළිගැනීම වරහන් ඇතුලේ ලියන්න accept. අංක 2 ප්‍රතික්ෂේප කිරීම. වරහන් ඇතුලේ ලියන්න reject. පහත දැමීම. අංක 3 පහත දැමීම. වරහන් ඇතුලේ ලියන්න drops. ඊළඟට ලියන්න accept යනු ඡේදයෙන් ලියන්න accept යනු දත්ත තදබදය අනුමත කිරීමයි. accepting the data traffic. දත්ත තදබදය අනුමත කිරීමයි. වරහන් ඇතුලේ ලියන්න accepting the data traffic. දත්ත තදබදය අනුමත කිරීමයි. වරහන් ඇතුලේ ලියන්න accepting the data traffic. රිජෙක්ට් යනු ඊළඟ ඡේද ලියන්න රිජෙක්ට් යනු දත්ත තදබදය ප්‍රතික්ෂේප කොට රිජෙක්ට් යනු දත්ත තදබදය ප්‍රතික්ෂේප කොට එහෙත් අදාළ දත්ත එවූ ස්ථානය සඳහා අදාළ පිළිතුර ලබා දේ. එය සිදු කරනුයේ එම ස්ථානයෙන් නැවත අදාළ ජාලය වෙත
දත්ත එවීමට නොහැකි වන බව දන්වමිනි. එය සිදු කරනුයේ එම ස්ථානයෙන් නැවත අදාළ ජාලය වෙත දත්ත එවීමට නොහැකි බව දන්වමිනි. දත්ත එවීමට නොහැකි බව දන්වමිනි. ඩ්‍රොප් යනු අලුච්චේදකින් ලියන්නේ ඩ්‍රොප් යනු පිළිතුරු යැවීමකින් තොරව දත්ත තදබදය ප්‍රතික්ෂේප කිරීමයි. පිළිතුරු යැවීමකින් තොරව දත්ත තදබදය ප්‍රතික්ෂේප කිරීමයි. ඊළඟ මාතෘකාව ලියන්න ගිනි පවුරක් ස්ථාපනය කරනුයේ කෙසේද? ගිනි පවුරක් ස්ථාපනය කරනුයේ කෙසේද? ලියාගමු. ගිනි පවුරක් ස්ථාපනය කරනුයේ ආරක්ෂිත අභ්‍යන්තර ජාල සහ ගිනි පවුරක් ස්ථාපනය කරනුයේ ආරක්ෂිත අභ්‍යන්තර ජාල සහ ගිනි පවුරක් ස්ථාපනය කරනුයේ ආරක්ෂිත අභ්‍යන්තර ජාල සහ විශ්වාසදායක නොවන බාහිර ජාල විශ්වාසදායක නොවන බාහිර ජාල එනම් අන්තර්ජාලය වැනි ජාල සඳහාය. ජාල අතරයි අන්තර්ජාලය වැනි ජාල අතරයි. විශ්වාසදායක නොවන බාහිර ජාල එනම් අන්තර්ජාලය වැනි ජාල අතරයි. ඒකට ඉඩ තියන්න පින්තූර ඇඳ ගන්න. මම පින්තූර එවනවා ඒක අලව ගන්න. අඳිනවට වඩා ලස්සනයි. මම පින්තූර එවනවා ඒක අලව ගන්න. ඉඩ තියලා ඉවර වෙලා ලියන්න. මෙම ගිනි පවුර ක්‍රියාත්මක වනුයේ එහි අන්තර්ගත නීති රීති වගුවෙහි මෙම ගිනි පවුර ක්‍රියාත්මක වනුයේ එහි අන්තර්ගත නීති රීති වගුවෙහි නීති රීති වගුවෙහි පරිගණකය භාවිතා කරන්නා විසින් පිටතට යන දත්ත හා පිටතින් පැමිණෙන දත්ත සඳහා සකස් කරන ලද නීති රීති මාලාවකට අනුකූලවය
උදාහරණයක් ලෙස මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සියලු සේවාදායකින් හට මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සියලු සේවාදායකයින් හට කෝඩ් සර්වර් CODE කෝඩ් සර්වර් මේක මේ කෝඩ් සර්වර් කියලා අපි ලිව්වේ නිකන් උදාහරණයක් විතරයි කෝඩ් සර්වර් වරහන් ඇතුලේ දාන්න කේත සේවාදායකය කෝඩ් සර්වර් වෙත පිවිසිය නොහැකි අතර පද්ධති පරිපාලකවරයාට කවුද මේ පද්ධති පරිපාලක කියන්නේ සිස්ටම්ස් ඇඩ්මිනිස්ට්‍රේටර් පද්ධති පරිපාලකවරයාට ඒක ලියන්න වරහන් ඇතුලේ සිස්ටම්ස් ඇඩ්මිනිස්ට්‍රේටර් SYSTEMS ADMINISTRATOR systems administrator පද්ධති පරිපාලකවරයාට පමණක් මානව සම්පත් හා තාක්ෂණික දෙපාර්තමේන්තුවෙන් දත්ත ලබාගත හැක. පද්ධති පරිපාලකවරයාට පමණක් මානව සම්පත් හා තාක්ෂණික දෙපාර්තමේන්තුවෙන් දත්ත ලබාගත හැක. අලුත් ඡේදකින් ලියන්න. තවද මෙම ගිනි පවුරු සංවර්ධන අවස්ථාවන් මත පරම්පරා 4කින් සමන්විත වේ. තවද මෙම ගිනි පවුරු සංවර්ධන අවස්ථාවන් මත පරම්පරා 4කින් සමන්විත වේ. තවද මෙම ගිනි පවුරු සංවර්ධන අවස්ථා මත පරම්පරා 4කින් සමන්විත වේ. එය පහත ආකාරයෙන් දැක්විය හැක. 1 2 3 4 කියලා දාලා ලියා ගන්න. 1 පළමු පරම්පරාව, 2 දෙවන පරම්පරාව, 3 තෙවන පරම්පරාව සහ 4 අවසාන පරම්පරාව. හතරවන පරම්පරාව යන අයුරින්. පළවෙනි පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවන පරම්පරාව. ලියා ගත්තද? වේගෙ වැඩි වුණාද? ලියා ගන්න බැරි තැන් තිබුණාද? දිලුම් ලියාගත්තා සර්. සොනාලි අසුන්ත ලියාගත්තා සර්. සකුනි ලියාගත්තා සර්. කසුනි ඉන්නවද කියලා? ලිව්වා සර්. රශිනි ලිවල්. ඔව් සර්. දැන් මේ කතා කරපු ටිකේ මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවද මං ආපහු අහන්නේ? එහෙම නැහැ සර් තේරුණා. right හොඳයි. දිලුම්ට විතරක් තේරලා තියෙනවා. ඒක නිසා
අපි ආපහු මුණ ගැහෙන්න යනවා හෙට දවසේ. අලුත් මාතෘකාවක් සමග. හැබැයි ඊට කලින් අපි හැමදාම කරන සුපුරුදු වැඩසටහනක් තියෙනවා. මොකක්ද රශිනී? සෙල්ෆියක් ගන්න. සෙල්ෆියක් ගන්න. සෙල්ෆි නෙවෙයි ගෲප් ෆොටෝ එකක්. කමන්නේ සෙල්ෆියක් කියලා කියමු. ගමුද සෙල්ෆි එකක්. ඔන් කරන්න බලන්න වීඩියෝස් ටික. right. සෙල්ෆිය ගන්න යන්නේ hina වෙලා ඉන්නේ. right. right. හරි thank you. සෙල්ෆියට thank you. right. සර් අපි තුන් දෙනා විතරයි නේ සර් ඉන්නේ. කවුද? සෙල්ෆියද? සෙල්ෆි. නැහැ නෑ. මේ ඉන්නවා. මේ ඉන්න කවුද? සදරි ඉන්නවා, දිලුම් ඉන්නවා, රශිනි, කසුනි, සකුනි, කවිෂා, සොනාලි යාළුවයි දෙන්නම ඉන්නවා. ඉන්නවා. එහෙනම් මට පේන්න. පොඩ්ඩක් ඉන්නකෝ. අනේ සර් ෆොටෝ එක ලබන්න එපා. ඇයි? ආපු ෆොටෝ එක නොපෙන්න කොහොමද? ඕගොල්ලන්ගේ ගත්ත ෆොටෝ එක මම මේ ඔන්න පේනවද ෆොටෝ එක? ඔව් සර් පේනවා දැන් පේනවා. අර ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පේන්නේ අර මුලින්ම වැටෙන තුන් දෙනාගේ විතරයි. එහෙමද? මම මේකේ ස්ක්‍රීන් එක ටිකක් අර මම මේකේ එක්ස්පෑන්ඩ් කරලා ගන්නවානේ. ඒකයි. රයිට්. එහෙමනම් අපි අදට පාඩම නතර කළා අපව හෙට 11:00ට මුණ ගැහෙනවා. ඒ අතරේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ටිකත් එකතු කරගෙන අපි හෙට හම්බ වෙනවා. එහෙනම් ඒ වෙනකන් හැමෝටම සුබ දවසක්. ප්‍රවේශමෙන් ඉන්න. සුබ දවසක්. Thank you sir. Welcome පුතා. Thank you, sir. Welcome. Thank you, sir. Thank you, sir.